දයාබර දුආදරුවනි. තුන්හෙලේ අපි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපගේ පළමු ගණිත වැඩසටහනත් සමග රැඳෙන්න දිගටම තුන්හෙලේ අපි YouTube channel එක සමග. හොඳයි. අපි බලමු අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ ගණිතයේ භාෂාව සම්බන්ධ. කෙනෙකුට කුතුහලයක් ඇති වෙන්න පුළුවන් මොකද්ද මේ ගණිතයේ භාෂාව? භාෂාවක් කියන්නේ මොකක්ද? ඇයි අපිට භාෂාවක් අවශ්‍ය වෙන්නේ? භාෂාවක් අවශ්‍ය වෙන අපිට යම්කිසි විෂයක් යම්කිසි දෙයක් ඉගෙන ගන්න. ඒ ඕනෝන් අතර කමියුනිකේෂන් එකක් තියනවා. ඉතින් මේ සඳහා තමයි භාෂාවක් අවශ්‍ය වෙන්නේ. ඇයි අපිට ගණිතයේ භාෂාව අවශ්‍ය වෙන්නේ? ගණිතයේ ගැඹුරට ඉගෙන ගන්න අපිට ගණිතයේ භාෂාව අවශ්‍ය වෙනවා. මා ගණිතයේ භාෂාව කතා කරන්න කලින් බොහෝ දෙනෙකුගේ මගෙන් අසූ ප්‍රශ්නයකට මා පළමුව පිළිතුරු දී පටන් ගත යුතුයි මම විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මගෙන් විමසුවා ඔබ ගණිතය ඔබ තුන්හෙලේ අපි YouTube channel ආරම්භ කිරීමේ ආරම්භ කොහොමද කියන එක. මා පෙර වීඩියෝ සඳහන් කළ පරිදි මෙහි ආරමුණ හුදෙක් ගණිත විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න දරුවෙකු මේ රටට බිහි කිරීම නොවේ. මෙහි ගණිත විෂයට අදාළ වැඩසටහන් විචාර වෙනවා ප්‍රචාර වෙනවා වගේම ඒ මේ දරුදරියන් මේ රටේ දරුදරියන් සුහස ජනතාව ආධ්‍යාත්මික වශයෙන් දියුණු කිරීම උදෙසා මේ රටට වැඩදායක පුරවැසියන් බිහි කිරීම සඳහා වැදගත් වන්නා වූ වැඩසටහන් මේ හරහා මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිසයි මම මේ තුන්හෙලේ අපි කියන නම යොදාගෙන තිබෙන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයෙක් සැබෑ මේ රටට ආදරය කරන පුද්ගලයෙක් බිහි කිරීම උදෙසා විවිධාකාර වූ වැඩසටහන් මේ තුලින් ඔබ වෙත ඉදිරිපත් කරන නිසා වෙනුයි මම තුන්හෙලේ අපි යනුවෙන් මේ channel එක සඳහා නම යොදාගෙන තියෙන්නේ. ඉතින් ගණිතය යනු එහි එක් කොටසක් පමණයි. ගණිතය බොහෝ දරුවන් තුල අමාරුයයි කියා ගිල්ලෙකු මවා තිබෙන මේ ගණිතය හොඳින් ඉගෙනගෙන ඉහළ සාමර්ථ්‍ය ලබා ගන්නම් මෙන්න මේ ගණිතය පිළිබඳව අපේ සිත තුළ තියෙන ආකල්පය වෙනස් කරගත යුතුයි. අපි දන්නවා ගම් වලට නගරයේ මේ අඩුවක් ගම් වලට යන්න මේ ගණිතයේ S එකක් තිබුණා නම් ඇති C එකක් මට තිබුණා නම් ඇති කියන හැඟීම තමයි දරුවන් තුළ තියෙන්නේ. දරුවන් කණ්ඩායම් තුනක් සිටිනවා. සමහර දරුවන් සිටිනවා උපතින්ම ඔවුන් ගණිතයට අතිදක්ෂයි. ඔවුන් ලකුණු ගන්න මට්ටම ඉතා ඉහළයි. ඔවුන් කෙසේ හෝ විභාගේ පාස් වෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. තවත් දරුවන් පිරිසක් ඉන්නවා උපතින් ඔවුන් අර පෙර දරුවන් තරම් දක්ෂ නොවුණා. ඔවුන්ගේ තියෙන අදි කැපවීම උනන්දුව උත්සාහය නිසා ඔවුන් හොඳම ලකුණු මට්ටමක් ගන්නවා. තවත් දරුවන් පිරිසක් ඉන්නවා ඔවුන් උපතින් ගණිතය සඳහා දක්ෂ නොවුණා. ඒ වගේම ඔවුන් උත්සාහ කරන්නේ නැහැ මේ ගණිත විෂය සඳහා හොඳ සාමර්ථ්‍යයක් ගන්න. ඔවුන් හිතන්නේ අනේ ගණිතයේ S එකක් තිබිලා මට A level පන්තියට ගියා නම් ඇති කියන අදහස තමයි ඒ දරුවන් තුළ තියෙන්නේ. ඉතින් පන්තියේ සමහරට ඒ දරුවන් ඉන්නේ පිටිපස්සම පෙළී වෙන්න පුළුවන්. ඒ දරුවන් ගණිතය අතහැරලා දාලා වෙන්න පුළුවන්. මාගේ මේ වැඩසටහන් මාලාව, මාගේ මේ ගණිත පාඩම් මාලාව ක්‍රියාත්මක කරන්නේ අර අතිදක්ෂ ගණිත දරුවන් ආරම්භයාවත් මේ ඉතාමත්ම දුර්වල ගණිත දරුවන් ආරම්භයාවත්ම නොවේ. මේ දරුවන් දෙපාර්ශ්වයටම වැඩදායක වන ආකාරයට මේ දරුවන් දෙපාර්ශ්වෙම ඉතා හොඳ සාමර්ථ්‍ය වලට ගෙන යන ආකාරයට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබ ගණිතය ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබ ගණිතයේ භාෂාව ඉගෙන ගත යුතුයි මා පවසන්නේ. මොකද ගණිතයේ භාෂාව නොදැන ගණිතය ඉගෙන ගන්න බෑ. මොකද්ද මේ ගණිතයේ භාෂාව? ඉතාම සරලයි. මේ ගණිතයේ භාෂාව නැතුව මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජීවත් වෙන්නත් බෑ. ඔහුට හොඳ විදිහට ජීවත් වෙන්න නම් අඩුතරම මේ ගණිතයේ භාෂාවවත් පුද්ගලයෙක් දැනගත යුතුයි. ඔබ කුමන රැකියාවක් කරත්, ඔබ කුමන වෘත්තියක නිරත වුවත්, ඔබ ශිෂ්‍යයෙක් වුවත්, ඔබ ගණිතයේ භාෂාව දැනගත යුතුමයි. මොකද්ද මේ ගණිතයේ භාෂාව? හරි සරලයි. ගණිතයේ භාෂාව කියන්නේ මූලික ගණිත කර්ම. මූලික ගණිත කර්ම. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. මේක තමයි ගණිතයේ මූලික ගණිත කර්ම. මේක තමයි ගණිතයේ භාෂාව. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ගණිතයේ භාෂාව.
මොකද ගණිතේ භාෂාව උගන්වන්න නැතුව මට ඔබට ඉදිරියට පාඩම් කරගෙන අමාරු. අනික කෙනෙකු හිතන්න පුළුවන් 11 වසරේ දරුවෙකු හිතන්න පුළුවන් අයියෝ අපිට මූලික ගණිත කර්ම කියන එක සුළු දෙයක්. හැබැයි මට මගේ මේ අවුරුදු 13ක ගුරුවරයෙක් විදිහට කටයුතු කරපු කාලය තුල මට හමු වුණු බොහෝ ශිෂ්‍යයන් මේ 11 ශ්‍රේණි විභාගයට සූදානම් වුණු ශිෂ්‍යයන් පවා මේ මූලික ගණිත කර්ම හරියට කරගන්න බෑ. මේ මූලික ගණිත කර්ම හරියට කරගන්න බැරි නම් ඔබ අනිත් විෂයන් වලට අනිත් පාඩම් වලට ඔබ දක්ෂයෙකු වෙන්නේ නැහැ. අනිත් එක තමයි තව කාරණා දෙකක් ඔබ මේ ගණිතයේ සූදානම් වෙන ගණිතයේ පොදු සාමර්ථ්‍ය ගන්න උත්සාහ කරන දරුවෙකු විදිහට ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ චක්‍රේ පාඩම් කරගත යුතුමයි. ඔබට චක්‍රේ නැත්තම් ඔබට ඔබගේ ගණන් හදන වේගය ඔබට වැඩි කරගන්න බෑ. ඔබ අවුරුදු 12 11ක් තිස්සේ ඉගෙන ගත දේ ඔබට විභාගයේදී පැය 2කමාරක් හෝ 3ක් කාලයක් තුලදී ඔබ ඒ සදා පිළිතුරු සැපිය යුතුයි. ඒ ඉලක්කයට යන්න ඔබ අනිවාර්යයෙන්ම චක්‍රේ පාඩම් කරගන්න දෙමාපියන්ගේ එක්ක එකතු වෙලා ඔබ ගිරවෙක් වගේ නෙවෙයි ඔබ ඕනම තැනකින් චක්‍රේ ඔබෙන් ඇහුවොත් ඔබට කියන්න පුළුවන් තත්ත්වයට ඔබ දරුවනේ චක්‍රේ පාඩම් කරගන්න. තව දෙයක් තියෙනවා ඔබට මේ ගණිතය හදන වේගය වැඩි කරගන්න. ඔබ මේක පුරුදු පුහුණු කරලා ඇති පොඩි පන්ති වලදී දැලිසි කියලා පොතක් තියෙනවා. මේක ඔබ මම 6 ශ්‍රේණිය සහ ඉන් ඉහළ පන්ති වලට මේ ගණිත පාඩම් ගන්න නිසා ඔබ බිනදී ගන්න 5 ශ්‍රේණියේ දැලිසි පොත. මෙන්න මේ දැලිසි පොතින් පුළුවන් ඔබට ගණන් හදන වේගය වැඩි කරගන්න. ඒක අඩුම තරමේ ඔබ ඒක වගුවක් පැය 2කට අඩු කාලයක තුලදී විනාඩි 2කට අඩු කාලයකදී ඔබට කරන්න පුළුවන් නම් ඔබ ඔබගේ වේගය සාමාන්‍ය මට්ටම හොඳ තත්ත්වයක සමහර දරුවන් මේ විනාඩි 1කමාරකදී ඔය කරනවා. නමුත් ඔබ විනාඩි 2කටවත් අඩුතර මේක කරන්න උත්සාහ කරන්න. මේ තුලින් ඔබගේ ගණන් හදන වේගය වැඩි කරගන්න. එතකොට ඔබ බොහෝ දරුවන් මට කියලා තියෙනවා සර් පේපර් එක ලේසි. සර් උගන්නපු දේවලුත් ඇවිල්ලා තිබුණා. හැබැයි මට සර් වෙලාව මදි වුණා. මට ගණන් 10න් 7යි හදා ගන්න පුළුවන් වුණේ කියලා කියනවා. මේකට ප්‍රධානම හේතුව දරුවනේ ඔබලාගේ ගණන් හැදීමේ වේගය වැඩි කරගන්න අනිවාර්යයෙන්ම මේ දැලිසි සහ චක්‍රයකින් දෙක අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කරගන්න අද ඉඳලා අදිෂ්ඨාන කරගන්න. එතකොට අපි මම ඔබට පැවසුව ආකාරයට අපි මූලික ගණිත කර්ම වලින් පටන් ගන්න. අපි අපේ ගමන ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ මුල් පාඩම් 3-4 ඉගැන්වෙන්නේ 6-11 කුමන දරුවෙක් වුවත් මේ සමාජ ජීවත් වෙන කෙනෙකුට උනත් මේක ඉතාමත්ම වැදගත් වෙන පාඩම් කීපයක්. අද අපි ඉගෙන ගන්නවා මූලික ගණිත කර්ම. ඊළඟ පාඩම ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙන මූලික ගණිත කර්ම කොහොමද භාග සඳහා භාවිතා කරන්නේ? ඊළඟට අපි උගන්වනවා ඔබට මූලික ගණිත කර්ම කොහොමද දශම සඳහා භාවිතා කරන්නේ? සහ ඊළඟට අපි ඉගෙන ගන්නවා නිකිල කියන පාඩම. ඒ ධන ඍණ අගයන් සමග කොහොමද සංඛ්‍යාවල සුළු කිරීම කරන්නේ කියන එක. මෙන්න මේ කාරණා 4 අපි පොදුවේ හැම දරුවෙකුටම වැදගත් වෙන නිසා අපි උගන්වනවත් එක්කම ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ඒ ශ්‍රේණි වලට අදාළ පාඩම් මාලාවන් මේ තුලින් ඉදිරිපත් කරන්න. වැදගත්ම දේ තමයි අපි මෙම වසරේ වැඩි අවධානයක් යොමු කරනවා මේ අපගේ මෙම වසර අන්තිමේදී අපසු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දුවදරුවන් කෙරෙහි මොකද වුන් මේ COVID-19 වසංගතය නිසා වුන් යම්කිසි අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ ඔවුන්ට ගැටලු සහගත තත්ත්වයක් මතුවලා තිබෙනවා. නම් ඔවුන්ට අත්ලක් සැපීම සඳහා ඔවුන්ට පහසුවක් වෙන සඳහා අපි ඔවුන්ට වැඩිපුර වැඩසටහන් ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේම අනිත් අයගේ වැඩසටහන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සමග දිගටම මේ වීඩියෝ නරඹ ඔබට මේ පාඩම් ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා. අපි එනම් ආරම්භ කරමු අපගේ ගණිතීය භාෂාව. අපි කතා කරමු මුලින්ම කතා කරන්න යන්නේ සංඛ්‍යා එකතු කිරීම. සංඛ්‍යා එකතු කිරීම. සංඛ්‍යා එකතු කිරීම. උදාහරණයක් අප බලමු. මේක අපි ඇත්තටම 6 ශ්‍රේණියේ සහ ඉහළ දරුවන්ට මේක ඉතාමත් පහසුයි. ඔබ කරලා ඇති. මම මෙහිදී කරන්නේ ඔබට එකතු කිරීම සම්පූර්ණ පාඩමක් විදිහට කිරීම නොවේ. අපිට ඔබට උදාහරණ දෙකක් හෝ තුනක් දීලා ඔබ මේකට යොමු කිරීමක් කරන්න. ඔබ අදක්ෂයි නම් එකතු කරන්න. ඔබ අනිවාර්යයෙන්ම මේක පුරුදු පුහුණු කළ යුතුමයි. ඔබ යොමු කිරීමක් මිසක් ඔබට මේක පාඩමක් විදිහට උගන්වන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ යොමු කරලා ඔබ ඒ සඳහා මේක ඉගෙන ගත යුතුයි කියන පරිවිඩය තමයි ඔබට දෙන්න උත්සාහ කරන්නේ.
උදාහරණ එක අපි බලමු. 3793ට එකතු කරමු අපි 4629. අපි උදාහරණයක් පළවෙනිදී ගමු. අපි බලමු. අපි අනිවාර්යයෙන්ම ගණිතයේදී මේ එකතු කිරීමේදී අපි එකතු කරන්න පටන් ගන්න දකුණු අත පැත්තෙන්. අපි දන්නවා සංඛ්‍යාවල එක ස්ථානයේ තියෙන සංඛ්‍යා තමයි මුලින්ම එකතු කරන්න ගන්නේ. සමහර දරුවෝ ඉන්නවා මේ පැත්තෙන් එකතු කරන්න ගන්න. අහුවම කියනවා මේක මට අමතක වුණා කියලා. හැබැයි අපි ඔබ එකතු කරන්න ඕන දකුණු අත පැත්තේ. බලන්න ඔබට මේක කරන්න පුළුවන්ද කියලා. ඔබට මේක කරන්න පුළුවන් එකමත් වේගෙන් ඔබ හොඳයි. බලමු අපි. 3යි 9යි එකතු කරාම 12යි. 12න් දෙකක් ලියනවා. අපි මතක තියාගන්න ඉලක්කම් දෙකක් ලියන්න බෑ මෙතන. අපි අනිවාර්යයෙන් එක ඉලක්කමයි ලියන්න පුළුවන්. අපිට එන සංඛ්‍යාවේ දකුණු පස ඉලක්කම තමයි ලියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට නම් 3යි 9යි එකතු කරන 12යි 12න් දෙක ලියලා ඉතිරි එක අපි ඉස්සරහට අරගෙන යනවා. ඒ එක මේ පැත්තට එනවා. එතකොට ඒක මෙතෙන් දාම 9යි 1යි 10යි 10යි 2යි නැවත 12ක් බවට පත් වෙනවා. එතකොට 12න් නැවත දෙක ලියලා ආයෙත් එකක් ඉතිරි කියලා අපි මේ පැත්තට අරගෙන යනවා. එතකොට බලමු අපි 7යි 1යි 8යි 8යි 6යි එකතු වුණාම 14න් 4යි ඉතිරි 1යි ඒක මෙතන එකතුනා 4ක් වෙනවා 4යි 4යි 8ක් බවට පත් වෙනවා. මේක තමයි එකතු කිරීමේ අපි කතා කරන්නේ. තවත් එක උදාහරණයක් උඩ මම ඉදිරිපත් කරන්නම්. 4899ට එකතු කරනවා 1068. බලමු මේ උදාහරණය. මේකදී අපි 9යි 8යි එකතු කරන්න පුළුවන්. අපි 9යි 8යි එකතු කරාම 17යි 17න් අපි ලියන්නේ 7 ලියලා එකක් ඉතිරි කියලා අපි ඒක මේ පැත්තට අරගෙන යනවා. එතකොට 9යි 1යි 10යි 10යි 7යි නැවතත් 17 බවට පත් වෙනවා. එකක් ඉතිරි ඒක මෙතනට එකතු කරනවා 1යි 8යි 1යි 9යි 9ට බිඳුව එකතු කරාම 9ම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ බලමු 4යි 1යි 5යි. මේක තමයි අපේ දෙවෙනි උදාහරණය බවට පත් කරන්නේ. ඔබට තවත් උදාහරණයක් මම ඉදිරිපත් කරන්නම්. अब බලන්න මේ උදාහරණයක් 9යි 3යි 12යි 12න් 2යි ඉතිරි 1යි 8යි මෙතන බිංදුව දෙන්නේ 1යි බිංදුව 8යි 8යි අර ඉතිරි 1යි 9යි මෙතන 7යි මෙතන 1යි. ඉතින් මේක තමයි අපි සරලව කියන්නේ එකතු කිරීම කියලා. මේ එකතු කිරීම අනිවාර්යෙන් ඔබට පුළුවන් විය යුතුයි. ඔබ කුමන ශ්‍රේණියක දරුවෙක්වත් ඔබට තේරෙනවා නම් මේ ඔබට අමතකයයි. ඔබ නැවත ගණන් හොයාගෙන හදන්න. ඒ හදලා අනිවාර්යයෙන්ම මේක පුරුදු පුහුණු කරගෙන එකතු කිරීමේ දක්ෂයෙකු බවට ඔබ අනිවාර්යයෙන්ම පත් විය යුතුයි. ඉදිරියේදී පාඩම් හරි හැටි ඉගෙන ගන්න නම් විභාගයට හරි හැටි වේගෙන් උත්තර ලියන්න නම්. ඉතින් මේ එකතු කිරීම මෙන්න මේ උදාහරණ ටික මම හිතනවා ඔබට පැහැදිලි. ඔබට ඊළඟ අපි යනවා සංඛ්‍යා අඩු කිරීම පාඩම. හරි අපි එහෙනම් බලමු කොහොමද සංඛ්‍යා අඩු කිරීම සිදු කරන්න කියන එක. සංඛ්‍යා අඩු කිරීම. සංඛ්‍යා අඩු කිරීම. සංඛ්‍යා අඩු කිරීම. මේ කොටස ඉතාමත් වැදගත්. ඔබ සංඛ්‍යා එකතු කිරීම වගේම තමයි ඔබ සංඛ්‍යා අඩු කිරීම දැනගත යුතුයි. මේකත් ඉතාමත් සරලයි. අපි බලමු පළමු උදාහරණය කොහොමද කරන්නේ කියලා. 7835න් අපි අඩු කරමු 4325. බලමු. අපි එකතු කිරීම කළා හා සමානයි. අපි අනිවාර්යයෙන් මේක අතේ දකුණු අත පැත්තේ කෙළවරෙන් පටන් ගන්න ඕනේ. එතකොට අපි එනම් මෙන්න මේ 5න් 5ක් පළමු අඩු කරන්න ඕනේ. 5න් 5ක් අඩු කරාම බිඳුවයි. 3න් 2ක් අඩු කරාම 1යි. 8න් 3ක් අඩු කරාම 5යි. 7න් 4ක් අඩු කරාම 3යි. මේක ඉතාමත් සරලයි. සමහර දරුවන් මේක වම් අත පැත්තෙන් පටන් ගන්නවා. දරුවනේ මතක තබා ගන්න කාරණාව අපි අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම දකුණු අත පැත්තේ කෙළවරෙන් තමයි පටන් ගන්න ඕන. අපි දෙවෙනි උදාහරණය බලමු. 4100න් අපි අඩු කරමු 752ක්. අපි බලමු මේක කොහොමද අඩු කරන්නේ කියලා. අපි සුපුරුදු පරිදි දකුණු අත පැත්තේ කෙළවරෙන් පටන් ගන්නවා. එතකොට අපි බලමු දැන් බිඳුවෙන් දෙකක් අඩු කරන්න අවශ්‍යයි. අපිට බිඳුව දෙකක් අඩු කරන්න බෑ.
මොකද කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බැරි නිසා අපි බිංදුවෙන් දෙකක් අඩු කරන්න බැරි නිසා අපි බලනවා ඊළඟ සංඛ්‍යාවෙන් එකක් මෙතනට ඉල්ල ගන්න පුළුවන් කියලා. හැබැයි ඊළඟ සංඛ්‍යාව තියෙන්නේ බිංදුවක්. එහෙම නැත්නම් බලනවා ඊළඟ සංඛ්‍යාව එකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට දැන් ඊළඟට එක තියෙන්නේ අපි එකෙන් මේ පැත්තට එකක් ගන්නවා. එතකොට මෙතන 10 බවට පත් වෙනවා. මේ පළවෙනිට ගන්න ස්ථානේ මෙතන 10 බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන 10 තියෙන්නේ. අපිට මේ 10 එකක් මෙතන පැත්තට ගන්න හැකියාවක් තියෙනවා. මේ 10 එකක් මේ පැත්තට ගත්තාම මෙතන 10 බවට පත් වෙනවා. දැන් මෙතන 10න් දෙකක් අඩු කරාම 8යි. 10න් දෙකක් අඩු කරාම 8යි. දැන් මෙතන අපි දන්නවා දැන් අපි මෙතන 10න් එකක් මේ පැත්තට ගත්ත නිසා මෙතන තියෙන්නේ 9යි. 9න් 5ක් අඩු කරාම 4යි. මෙතන දැන් තියෙන්නේ බිංදුව. අපි දැන් මොකද මේක මේ පැත්තට අරන් තියෙන නිසා බිංදුවෙන් 7ක් නැවත අපිට අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් බිංදුවෙන් අඩු කරන්න බෑ 7ක්. අපි මෙහෙන් එකක් මේ පැත්තට ගන්නවා. දැන් මෙතන තියෙන බිංදුව මෙතන එකක් ගත්ත ගමන් අපි මොකද වෙන්නේ? මෙතන 10 බවට පත් වෙනවා. 10න් 7ක් අඩු කරාම 10න් 7ක් අඩු කරාම උත්තරේ 3යි. දැන් මෙතන 4ක් නැහැ අපි එකක් මේ පැත්තට ගත්ත නිසා මෙතන ඉතිරි වෙන්නේ 3ක්. මෙතන ඉතිරි වෙන්නේ 3ක්. අපි තවත් එක උදාහරණයක් බලමු. මොකද මා විශාල ගණන් සංඛ්‍යාවක් හැදෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ යොමු කිරීමක් විදිහට ඔබට මේ ගැටලු සම්බන්ධව භාග අඩු කිරීම සංඛ්‍යා අඩු කිරීම සම්බන්ධව ඔබට ගැටලුවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මේ පුරුදු පුහුණු කරගන්න. ඔබගේ ඉදිරි පාඩම් මාලාවලට මේ ඉතාමත් වැදගත් වෙන නිසා. හරි. 10723න් අඩු කරන්න 7378ක්. අපල මේක කොහොමද අඩු කරන්නේ කියලා? 3න් 8ක් අඩු කරන්න දෙනවා අපිට. මේ 3න් 8ක් අපිට අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් මේ පැත්තට ගන්නවා. එතකොට දැන් මෙතන 13 බවට පත් වෙනවා. මේ 13න් 8ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන දැන් කීයද? අපි මේක එකක් මේ පැත්තට ගත්තානේ. එකක් මේ පැත්තට ගත්තාම මෙතන 13 බවට පත් වුණා. 13න් 8ක් අඩු කරාම 5යි. එතකොට දැන් මෙතන තියෙන්නේ 1යි. අපි මොකද එකක් එහා පැත්තට ගත්ත නිසා එකෙන් 7ක් අඩු කරන්න අපිට බෑ. අපි එහෙනම් මොකද කරන්නේ? ඊළඟ සංඛ්‍යාව එකක් මේ පැත්තට ගන්න ඕනේ. එකක් මේ පැත්තට ගන්න ඕනේ. එතකොට දැන් මෙතන එකයි එක තමයි තියෙන්නේ. මේ පැත්තෙන් එකක් ගත්තම ඒක ඉස්සරහට තමයි එන්නේ. ඒකේ ඉස්සර පැත්තටම 11ක් බවට පත් වෙනවා. 11න් 7ක් අඩු කරාම උත්තරය 4යි. 11න් 7ක් අඩු කරාම උත්තරය 4යි. ඊළඟට බලන්න දැන් මෙතන කීයක් තියෙන්නේ? අපි එකක් එහා පැත්තට ගත්තා. එතකොට මෙතන දැන් තියෙන්නේ කීයද? මෙතන තියෙන්නේ 6යි. 6න් 3ක් අඩු කරන්න පුළුවන් අපිට 6න් 3ක් අඩු කරාම 3යි. දැන් මෙතන තියෙන්නේ බිංදුවෙන් 7ක් අඩු කරන්න තියෙනවා. පුළුවන්ද? බෑ. එහෙනම් ඊළඟ සංඛ්‍යාව එකක් අපි ගන්න ඕනේ. එතකොට දැන් මෙතන 10 බවට පත් වෙනවා. 10න් 7ක් අඩු කරලා දරුණු උත්තරේ 3යි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට සංඛ්‍යා අඩු කිරීම කරන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් ඔබට දැනගත යුතුයි. ඔබගේ ඉදිරි ගණිතය ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ ඊ타ත්ම වැදගත් මෙයත් වැදගත් කොටසක්. ඉතින් මේක පුරුදු පුහුණු කරගන්න. මේක ඊ타ත්ම වැදගත් වේ ඔබගේ ඉදිරි පාඩම් හරියාකාරව කරගන්න. අඩුම තරමේ සමාජ ජීවත් වෙන්න ගත්තා මේ අඩු කිරීම අපිට ඊ타ත්ම අපේ ජීවිතයට වැදගත් වෙනවා. හරි. එතන බලමු ඊළඟට අපි බලමු කොහොමද අපි මේ සංඛ්‍යා ගුණ කිරීම සිදු කරන්න කියන එක බලමු අපි ඊළඟට සංඛ්‍යා ගුණ කිරීම බලමු. 441ක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි අඩු කිරීම. මෙය ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු මූලික ගණිත කර්මයක්. අපි ඊළඟට යනවා ගුණ කිරීම කොහොමද කරන්නේ කියලා බලන්න. සංඛ්‍යා ගුණ කිරීම. අපි සරල එකක් බලමු ඉස්සෙල්ලා. මේක තියෙන්නේ 785 ගුණ කරන්න ඕන අපි 9යි. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. 9 වරක් 5 45න් 5යි ඉතිරි 4යි. 9 වරක් 8 72යි. 72ට අර 4 එකතු වෙන්න ඕන. 72ට ඒ 4 එකතු වුණාම කීයද? 76යි. 76න් 6 දීලා 7ක් ඉතිරි. අපි ඊළඟ 9 වරක් 7. 9 වරක් 7 63යි. 63ට අර 7 එකතු වෙන්න අවශ්‍යයි. 63ට 7ක් එකතු වුණාම 70යි. ඒක 7065 බවට පත් වෙන උත්තරේ. අර බලන්න තවත් ගැටලුවක්. 2. උදාහරණ 2. 8523 ගුණ කරමු අපි 12න්. කොහොමද ගුණ කරන්නේ? බලමු අපි කොහොමද ගුණ කරන්නේ කියලා. සංඛ්‍යා දෙකක් තියෙනවා දැන් ගුණ කරන්න.
මේ සංඛ්‍යා දෙකම මේ 8523 ගුණ කරන්න අවශ්‍යයි අපි. එහෙමනම් අපි මේකෙත් අපි පටන් ගන්න දකුණු පැත්තේ කෙළවරේ සංඛ්‍යාවෙන් ඉස්සලා මේ හතර දෙනාම ගුණ කරන්න. ඉන්න අනතුරු ඊළඟ සංඛ්‍යාවෙන් මේ හතර දෙනාම ගුණ කරන්න. දේවරත් 3 6ක් බවට පත් වෙනවා. දේවරත් 2 4යි, දේවරත් 5 10 ලියන්න බෑ 10න් බිඳුවක් ලියලා එකක් ඉතිරි. දේවරත් අර 16යි, අර ඉතිරි වුණු එකයි 17යි. අපි බලමු ඊළඟට. දැන් අපි දෙකෙන් ගුණ කරලා හමාරයි. දැන් එකෙන් ගුණ කරන්න අවශ්‍යයි. 1 වරක් 3 3යි. 1 වරක් 3 3යි. මේ ලියන තියෙන හරිද දරු? වැරදි. මේ ලියන තියෙන වැරදි. බොහෝ දරුවන් කරන වැරද්දක් තමයි මේ තියෙන්නේ. ඔබ කොතරම් දක්ෂයෙක් වුණත් සමහර විට මේ වගේ වැරදි කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේවා තමයි අපි පරිස්සම් වෙන්න ඕන දැන්. මේක ලියන්න බෑ මේ විදිහට ඔබට. ඔබ මේ තුන ලිවිය යුත්තේ පෙර පේලියේ අන්තිම ඉලක්කම අතහැරලා ඊළඟ එක්කනාගේ යටින්. එතකොට 1 වරක් 3 3යි, 1 වරක් 2 2යි, 1 වරක් 5 5යි, 1 වරක් 8 8යි. 6යි මේ දෙක එකතු කරන්න ඕනවනේ අපි ඊළඟට 4යි 3යි 7යි, මෙතන 2යි, මෙතන 7යි 5යි 12න් 2යි, ඉතිරි 1යි 8යි 1යි 9යි 9යි 1යි 10යි. මෙන්න මේක තමයි උත්තරේ බවට පත් කරන්නේ. තුන්වෙනි උදාහරණය 4352 ගුණ කරමු අපි 276 276 ගුණ කරමු බලන්න. හරි. මේක බලන්න 6 වරක් 2 අර පෙර පරිදිමයි කෙලවරේම සංඛ්‍යාව තමයි ඉස්සලා ගුණ ගන්න අවශ්‍ය වෙන්නේ. 6 වරක් 2 12යි 12 ලියන්න බෑ 12න් 2යි ඉතිරි 1යි 6 වරක් 5 10යි 10යි 6 වරක් 5 30යි 6 වරක් 2 12යි 12න් 2යි ඉතිරි 1යි 6 වරක් 5 30යි 30යි 1යි 31න් 1යි ඉතිරි 3යි 6 වරක් 3 18යි මේ තුන එකතු වුණාම 21යි 21න් 1 ලියනවා ඉතිරි 2යි 6 වරක් 4 24යි 24ට දෙකක් එකතු වුණාම උත්තරය 26 බවට පත් වෙනවා. તો මේ පළමු පේළිය ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එක සංඛ්‍යාව ගුණ 7 වරක් 2 14යි 14න් 4 මෙතන ලියා මෙයා යටින් ලියන්න බෑ අපිට මේක ලියන්න ඕන මෙන්න මේ එක යටින් අපි කිව්වා පළවෙනි එක ඉලක්කමක් අතාරින්න අවශ්‍යයි 7 වරක් 2 14යි 14න් 4යි ඉතිරි 1යි 7 වරක් 5 35යි 35යි 1යි 36යි 36න් 6 ලියනවා ඉතිරි 3යි 7 වරක් 3 21යි 21යි 3යි අතර ඉතිරි 3යි 24න් 4 ලියනවා ඉතිරි 2යි 7 වරක් 7 7 වරක් 4 28යි 28යි අර ඉතිරි 2යි 30යි. හරි. දැන් නැවත තව සංඛ්‍යාවක් තියෙනවා අපිට ගුණ කරන්න. දේවරත් 2 4 මෙතන ලියන්න බෑ එකක් අතහරින්න අවශ්‍යයි 4යි. දේවරත් 5 10න් බිඳුවයි ඉතිරි 1යි. දේවරත් 3 6යි අර ඉතිරි 1යි 7යි. දේවරත් 4 8යි. මෙතන මේක එකතු කරන්න මේ ටික ඔක්කොම එකට 2යි මෙතන 4යි 1යි 5යි මෙතන 6යි 1යි 7යි 7යි 4යි 11න් 1යි ඉතිරි 1යි 6යි 1යි 7යි 7යි 4යි 11යි 11න් 1යි ඉතිරි 1යි 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 මේකයි 2යි 2යි 1යි 3යි 7යි 3යි 10න් බිඳුවයි ඉතිරි 1යි 8යි 3යි 11යි අර ඉතිරි 1යි 12යි. මෙන්න මේ ආකාරයෙන් තමයි ගුණ කිරීම කරන්න අවශ්‍ය. මතක තියාගන්න ඔබ හරියට මේ දේ පුරුදු පුහුණු නොකළොත් ඔබට මේක වැරදෙන්න පුළුවන්. මේ එක ඉලක්කමක් ගුණ කරද්දී එක ඉලක්කමක් වෙනස් වුණොත් ඒ ගානේ උත්තරේ වර්ධිනවා. ඒක තමයි මේ තියෙන විශේෂත්වය. ඒකයි ඔබ සුළු කිරීම කරන එක හරියටම කරන්න පුරුදු වෙන්න. ඔබගේ සුළු කිරීම ඉතාමත් වැදගත්. බොහෝ දරුවන්ගේ වරදින්නේ සුළු කිරීම. ඔවුන් විභාගයේදී ඒ විනාඩි 10ක් 12ක් වගේ කාලයකදී ඒ ගාන ඉවර කරන්න අවශ්‍යයි. ඉතින් ඒ ඉවර කරනකොට මේ අය ලොකු ඉන්නේ. එතකොට ඔබට සමහර විට ඉලක්කමක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණා මුළු ගානටම හම්බෙන්න ඔබගේ දැනුම තිබුණත් මේ ඉලක්කමක වෙනස් වීම නිසා ඔබගේ මුළු ගණන වල තියෙන ලකුණු ඔබට නැති වෙනවා. ඉතින් මේවා තමයි අපි අවධානය යොමු කරන්න ඕන කාරණා. ඉතින් අපි ගුණ කිරීමේ මේ උදාහරණات එක්ක ඔබට දැනනවා නම් ඔබ ගුණ කිරීමෙන් දුර්වලයි කියලා ඔබ නැවත මේ ගණන් හදලා ඔබ පුරුදු පුහුණු කරගන්න. ඒ ඔබට ගුණ කිරීමේ දක්ෂයෙක් වීමට මඟ පාදනවා නෝර්මාලයි.
අපි ඊළඟට බලමු කොහොමද බෙදීම කරන්නේ කියලා. හරි. අපි බලමු ඊළඟට කොහොමද පූර්ණ සංඛ්‍යා බෙදන්නේ කියලා. සංඛ්‍යා බෙදීම. සංඛ්‍යා බෙදීම. මේකෙදි අපි පළමු උදාහරණයක් ගමු බලන්න. 7869 බෙදමු බලන්න 8න්. මේක දීර්ඝ බෙදීම. භාවිත කරන්න පුළුවන්. අපි කියන මේකට දීර්ඝ බෙදීම කියලා. 7869 බෙදන්න ඕන 8න්. ඉතින් මේ බෙදීම කියන එකත් දරුවනේ අපි ලෝකල් සිලබස් කරන අයට තාමත් වැදගත්. අපි ඒ වගේම කියමු. මොකද හේතුව අපිට ඉන්ටර්නැෂනල් ස්කූල් දරුවන්ට වගේ දෙවෙනි පේපර් එකට කැල්කියුලේටර් භාවිත කිරීමට අවසර හම්බ වෙන්නේ නැහැ. අපිට මේ නිසා මේ ගණනය කිරීම අපේ හිතින් කළ යුතුයි. ඒ වගේ අපිට එකම chance එක තියෙන්නේ අපේ සමහර ගැටලු සඳහා පමණක් අපිට ලබ්ගණක වගු භාවිත කිරීමෙන් සුළු කිරීම කරන්න පුළුවන්. නමුත් අපි මොන සිලබස් එක කරත් මේ බෙදීම කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාවක්. ඔබ කැල්කියුලේටර් පාවිච්චි කරන ඔබ සිලබස් එකට අනුව හැකියාව තිබුණා හෝ නැත ඔබ අනිවාර්යයෙන් මේ දීර්ඝ බෙදීම කියන එක දශම ස්ථාන දෙකකට තුනකට ඔවුන් ඉල්ලන ඔවුන් කියනවා දශම ස්ථාන පහකට හොයන්න කියලා ඔබට ඒ හැකියාව තිබිය යුතුයි. බොහෝ දුරට ඔවුන් ඔබට පවසන්නේ දශම ස්ථාන දෙකක් හෝ තුනකට තමයි අපිට හොයන්න අපි ඉගෙන ගන්න ඕන. හරි. අපි බලමු මේ දීර්ඝ බෙදීම භාවිත කරලා කොහොමද මේ ඉලක්කම බෙදන්නේ කියලා. 7869 බෙදන්න ඕන 8න්. බලමු අපි. අපි බලනවා 7ට 8 ඒවා තියෙනවද කියලා. කියන්නේ 7 8න් බෙදෙනවද කියලා බලන්න. 7ට 8 ඒවා නැහැ. එහෙනම් අපි කරන්නේ මොකක්ද දරුවනේ? ඊළඟ ඉලක්කමත් එක්කම 78ට 8 ඒවා තියෙනද කියලා බලනවා. 78ට 8 ඒවා තියෙනවද දරුවනේ? ඔව්. 78ට 8 ඒවා තියෙනවා 9ක්. 9 වරක් 8 මේ දෙක ගුණ කරාම 72යි. මේක යටින් මේ විදිහට අපි 72 ලියනවා. අපි ඊට පස්සේ මේක මේ දෙක 78න් 72 අඩු කරන්නේ. එතකොට මෙතන 6ක් බවට පත් වෙනවා. අපි ඊළඟට කරන්නේ මොකද දරුවනේ? තවත් පූර්ණ සංඛ්‍යා තියෙනවා. ඒ සංඛ්‍යා අපි මෙයාගේ ළඟට මෙයාව ගන්නවා. එතකොට මෙතන 66ක් බවට පත් වෙනවා. දැන් අපි බලමු 66ට 8 ඒවා තියෙනවා. ඔව්. 66ට 8 ඒවා තියෙනවා දරුවනේ 8ක්. 8 වරක් 8 64යි. මෙතන ඉතිරි වෙනවා 2ක්. දැන් අපි ඊළඟට ගන්න මොකද්ද? තවත් 9 ඉලක්කම මේ පැත්තේ තියෙනවා. 9 ගන්නවා. 29. 29ට 8 ඒවා කීයක් තියෙනවද? 8 ඒවා 3ක් තියෙනවා. 8 වරක් 3 24යි. මෙතන ඉතිරි වෙනවා 5ක්. දැන් මේ පැත්තේ මොකුත් සංඛ්‍යා තවදුරටත් ඔබට ගැනීමට තිබේද? නැත. දශම සංඛ්‍යා හෝ තිබේද? නැත. එහෙමනම් ඔබ මොකද කරන්න අවශ්‍ය වෙන්නේ? ඔබ සාමාන්‍ය අපි පුංචි පන්ති වලදී මේක ඉගෙන ගත්තේ. අපි මේකට ඉතිරි කියලා ලිව්වා. ඊට ශේෂය කියලා ලිව්වා. හැබැයි ඔබ 6න් ඉහළට යන දරුවෙක් විදිහට ඔබට ඉතිරි කියලා ලියන්නේ නැහැ අපි. අපි මේක දශම ස්ථාන 1කට හෝ 2කට හෝ 3කට අපි මේක සුළු කිරීමට අවශ්‍යයි. එහෙමනම් අපි මොකද කරන්නේ? දැන් අපිට මේ පැත්තෙන් ඉලක්කම් මුකුත් ගැනීමකට නොමැති නිසා අපි මෙතනට අතින් බිඳුවක් දාගන්නවා. ඔබ මේ බිඳුව දානවත් එක්කම ඔබ මෙතන දශමෙත් තියන්න අවශ්‍යයි. එහෙනම් ඔබ අතින් බිඳුවක් මේ විදිහට දානවා. ඒත් එක්කම මෙතන දශමෙත් තියන්න. දැන් 50ට 8 ඒවා තියෙනවා. 8 ඒවා 6ක් තියෙනවා. 6 වරක් 48යි. එතකොට මෙතන ඉතිරි 2යි. දැන් ඔබ තවත් බිඳුවක් අතින් දාගන්න. දශම ස්ථාන දෙක කර ගන්නවා. හැබැයි තවත් බිඳුවක් දාගත්තා කියලා තව දශමෙත් තියන්නේ නැහැ. පළමු අවස්ථාවේදී කොහොමද දශමෙත් තියන්නේ? ඒක 8 වරක් ඉස්සරහට 2යි. 16යි. දැන් මෙතන ඉතිරි 4යි. තවත් බිඳුවක් දාගන්න. 45යි. 40යි 8 40යි බිඳුව. එන මේ ආකාරයෙන් තමයි අපි භාග ගැටළු දීර්ඝ ගැටළු සුළු කිරීම කරන්න ලබන්නේ. හරි. අපි තවත් එක් උදාහරණයක් බලමු. මම මේකෙන් උත්සාහ කරන දරුවනේ ඔබට මේ ක්‍රමවේදය තමයි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අපි දැනගත යුතුයි. අනිවාර්යෙන් මේ දීර්ඝ බෙදීම කියන එක අපි දැනගත යුතුයි. ඒ නිසා ක්‍රමවේදය තමයි ඔබ ඉගෙන ගන්න ඕන. හරි. අපි බලමු දශම සංඛ්‍යාව කොහොමද දන්නේ කියලා. 13079 බෙදන්න 13079යි දශම 49
7යි 5 බෙදන්න 12. අප බලමු කොහොමද මේක බෙදන්නේ කියලා. අපි දීර්ඝ බෙදීම විදිහ ලියාගමු. 13079 ඊට 7යි 5 බෙදීම 12. විශාල සංඛ්‍යාව බෙදන්න තියෙන 12. අපි බලමු. හරි. එකට 12 ඒවා තියෙනවද බලමු. නැහැ. 13ට 12 ඒවා තියෙනවද? ඔව්. 13ට 12 ඒවා තියෙනවා එකක්. 12 වරක් එක 12යි මෙතන ඉතිරි එකයි. දැන් අපි ගන්නවා මෙතන මොකක්ද ඊළඟට? තවත් පූර්ණ සංඛ්‍යා කියලා මෙතනට ගන්නවා. 10 තියෙනවා. 10ට 12 ඒවා තියෙනවද? නැහැ. 12 ඒවා නැත්තම් අපි නැහැ කියලා මෙතන බිඳුවක් දාන්න අවශ්‍යයි. මෙහෙම බිඳුවක් ගත්තානේ මෙතනට. එතකොට මෙතන ගත්තා පස්සේ 10 හැදෙනවා අලුතෙන්. එයාට නැත්තම් නැහැ කියලා අපි ලියන්න ඕනේ. හැබැයි දැන් අපි මෙතන එකට නැහැ කියලා ලියුවේ නැහැ. මොකද සංඛ්‍යාවක් ඉදිරිපස බිඳුවක් තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක අපි එහෙම ලියුවේ නැත්තේ. හරි. එතකොට අපි බලනවා මෙතන බිඳුවයි මෙතන 10යි. අපි නම් ඊළඟ මොකද කරන්නේ? මේ මෙයාවක් ගන්නවා මෙතෙන්. 7ක් ගන්නවා. දැන් 107යි. 107ට 12 ඒවා කීයක් තියෙනවද? 12 වරක් 8 96යි. 12 8ක් තියෙනවා. 12 වරක් 8 96යි. දැන් මෙතන කීයක් එනවද? තියෙනවා 11. දැන් ඔබ නැවතත් තව 9 ඉලක්ක මාත්‍ර මේක ගන්නවා මෙතෙන්ට. එතකොට දැන් ඔබට කීයක් තියෙනවද? දැන් මෙතන 12 වරක් 9යි. 12 වරක් 9 108යි. මෙතන ඉතිරි 11යි. හරි. එතකොට දැන් ඔබට පේනවා දැන් තවත් පූර්ණ සංඛ්‍යාව ඔබට ගැනීමට නැහැ. එහෙනම් ඔබ අනිවාර්යෙන් දශම පැත්තෙන් තමයි ඊළඟ ඉලක්කම ගන්න ඕනේ. මේ දශම දෙකෙන් මේ පැත්තෙන් ගන්නවා නම් ඒ ගන්න පළමු අවස්ථාවේදීම උඩ දශම තිත තබිය යුතුයි. අපි බෙදීමේදී දශම තිත තබන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ අතින් බිඳුවක් දා ගන්නවා නම් ඔබ උඩ දශම තිත තබිය යුතුයි. ඔබ ප්‍රථම අවස්ථාවට දශම පැත්තෙන් ඉලක්කමක් ගන්නවා නම් මේ පැත්තෙන්ට ඔබ දශම තිත තබිය යුතුයි. එහෙනම් මේක දශම තිත මේ විදිහට අපි ගන්නවා. 117ට නැවතත් 12 වරක් 9යි. 108යි. 108යි. මෙතන කීයක් ඉතිරි වෙනවද? 8යි 9ක් ඉතිරි වෙනවා. දැන් 9යි. මෙතන 9ක් ඉතිරි වෙනවා. එතකොට අපි ඊළඟ මොකද කරන්නේ? දැන් මේ 7ක් මෙතන ගත්තානේ ඔබ. ඔබ ගන්නවා 5 මෙතනට ගන්නවා. 95ට 12 වරක් කීයද? 12 වරක් 7යි. ඔබ 95 84යි. මෙතන ඉතිරි 11යි. ඔබ නැවත බිඳුවක් අතින් දා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඉලක්කම් ගන්න නැත්නම් ඔබ දශම ස්ථානයේ 3කට ඔබ මේ පිළිතුර රිවිව් නම් අලුත් බිඳුවක් දා ගන්න පුළුවන්. මෙතන ඉතිරි 9ක් බවටපත් වෙනවා. මෙතන 108යි. මෙතන ඉතිරි 2යි කියනවා. අපි දශම ස්ථාන වල පිළිතුරු ලබා ගෙන තිනවා. 1089.97 කියලා. මෙන්න මේක තමයි දරුවනේ දීර්ඝ බෙදීම කියලා අපි සාකච්ඡා කරන්නේ. අපි දැන් මේ කතා කරා සංඛ්‍යා එකතු කිරීම, සංඛ්‍යා අඩු කිරීම, සංඛ්‍යා ගුණ කිරීම සහ සංඛ්‍යා අවසාන වශයෙන් සංඛ්‍යා බෙදීම. මේක තමයි දරුවනේ ගණිතයේ භාෂාව කියන්නේ. ගණිතයේ භාෂාව කියන්නේ මෙන්න මේ මූලික ගණිත කර්ම හතර හරියාකාරව කොහොමද අපි භාවිත කරන්නේ කියන එක. මේ මූලික ගණිත කර්ම හතර මේ සංඛ්‍යා සඳහා භාවිත කිරීම අත්‍යවශ්‍යයි. අපි සමාජයේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ ගණිත කර්ම හතර තිබීම අනිවාර්යයි. ඔබ කුමන වෘත්තියක නිරතවත් ඔබ පාසල් ශිෂ්‍යයෙක් වුණත් ඔබට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න මේ ගණිත කර්ම හතර දැන ගැනීම අත්‍යවශ්‍යයි. අපි අපේ පළමු වීඩියෝ පාරම මෙතනින් නිමාවටපත් කරනවා. අපි ඊළඟට හමුවන්නේ ඔබත් සමග භාග පාඩම කොහොමද භාග සඳහා කොහොමද අපි මේ මූලික ගණිත කර්ම යොදාගන්නේ, භාග එකතු කරන්නේ කොහොමද, භාග අඩු කරන්නේ කොහොමද, භාග ගුණ කරන්නේ කොහොමද, භාග බෙදන්නේ කියන කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී අපි ඔබත් සමග කතා කරනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ පහලින් තියෙන ලින්ක් එකක්, ඒ ලින්ක් එකට ක්ලික් කරලා ඒකට ගිහිල්ලා ඔබගේ දත්යන් ඒක ඇතුළත් කරලා ඔබට ඔන්ලයින් පොඩි එක්සෑම් එකක්, පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒක මේ මූලික ගණිත කර්ම මේ ඉගෙන ගත්ත මූලික ගණිත කර්ම හතරෙන් තමයි ඒක අපිට නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඒකට කටුවැඩ කොලයක් භාවිත කරලා මේ ප්‍රශ්නේ ඔබට ඉදිරිපත් කර දෙන්න. ඔබට ඒ කටුවැඩ කොලයක් භාවිත කරලා ඔබට පුළුවන් ඒකට උත්තර සපයලා ඔබගේ දැනුම උරගා බලන්න. ඔබට අවසානයේ සබ්මිට් කළ සැනින් ඔබගේ ප්‍රතිඵලය ඔබට දැක ගැනීමට හැකියාවක් තියෙනවා.
ඉතින් දරුවනේ ඔබට තේරෙනවා නම් ඔබ මූලික ගණිත කර්ම සම්බන්ධ ඔබට ගැටලුවක් තියෙනවා කියලා ඔබ දිගින් දිගටම පුරුදු පුහුණු කරන්න. දිගින් දිගටම පුරුදු පුහුණු කිරීම තුළින් ඔබගේ ඉදිරි පාඩම් සඳහා ඔබට විශාල දියුණු කර ගැනීම ඉදිරි පාඩම් වලට හොඳින් මුහුණ දීමට ඔබට විශාල පිටුවහලක් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් පාඩමෙන් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ විතරක් මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලට බලන්න පුළුවන්. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න මතක කරන්නත් එපා.